Uh, so he makes use of this opportunity to make some demands. So, some demand එකක් කරනවා. The house at strawberry jam තියෙද්දි අපිට ඒකට අපිට එයා මේ demand එක කරන්නේත් නැන්ද තවත් අමාරුයි දාන්න. මගේ අර්ථය තමයි අපි දකින්නේ. The writer once again deals with the qualities of a child. Children are always keen of their favorite foods. කැමතිම කැම තියෙනවා. ඒතර මේ රුචිකත්වයන් කියන්නේ. ළමයි ආස දේවල්. They are usually very greedy. පොඩි උන් හරි පෙරේතයි. ප්‍රෙස්සම හොය හොය කනවා. පොඩි කාලේ බොඩියම් කොයිතරම් සීනි කන නැද්ද බටර් කන නැද්ද අනම්මනම් කණ්ඩ ගියාම පුදුම ආසාවන අයිස්ක්‍රීම් චොකලට් වගේ දේවල් කණ්ඩ හරි ආසයි. But that changes when you grow up. The current nature එක ළමයෙක්ගේ. Here for the above mentioned demand, when Nicholas receives the positive answer නන්දගෙන් ධනාත්මක උත්තරයක් හම්බ වෙනකොට he does not believe in it. He is straightforward to deal with the reality. නේතර කතාවක් යථාර්ථය සමග ඍජුව ගනුදෙනු කරනවා. ඔහු සත්‍ය නිරාවරණය කරනවා. Last part. උඩ ගැනීම කියව ගමු. In the resolution of the plot, Nicholas seems to be diving in his thinking world. චින්තන ලෝකයේ කිමිදෙනවා. diving කියන්නේ කිමිදෙනවා කියන එක thinking world එක. සිතුවිලි ලෝකය කියන එක කතා කරන්නේ. මේක what apparently tracing out what he could discover in the lumber room. He should have been so much attracted by them that they all have occupied his mind, especially still wondering the tapestry. Butagini Magamo. As for Nicholas, he too was silent. In the whole episode, Nicholas' character is the most interesting one. Like අපිට එහෙම කියන්න එක්තරා විදිහකට අවස්ථාවක් නැහැ. මොකද ඔහුනේ ප්‍රධාන චරිතය වෙන්නේ. කෙටි කතාවක් මේක. කෙටි කතාවක් ලියන්න එක් ප්‍රධාන චරිතයක් වටා තමයි. බොහෝ විට. ඉතින් ඒ චරිතය සුන්දර චරිතය තමයි. He really amuses the reader, showing his child qualities. First, he is very mischievous and tends to tease others. He is also tactful, so that he tries to play his tricks on his aunt. He personally hates the nomination and authority of his aunt, so he reacts in an oppressive way. In the meanwhile, he is very inquisitive and longs to explore. He builds up his own argument with the help of the available resources so that his character becomes more live and active. ජීවමාන සජීව චරිතයක් බවට චරිතයක් පත් වෙනවා. මේ හේතු නිසා. The story ends with Nicholas in disgrace as usual, but completely untroubled by it, as he silently reveals in his private free world of imagination. Reveals සැරිසරනවා. ඔහුගේ පෞද්ගලික නිදහස් ලෝකය කියන එක. ලස්සන පොයින්ට් එකකට ගෙනියනවා. මුල ඉඳලා අපිට හම්බ වෙන restrictions යන්න බෑ. වෙරළට යන්න බෑ. යන්න බෑ ගූස්බෙරි ගාඩන් එකට. restrictions දකිනවා. ඒකද අන්තිමට අපි දකින්න එක බලන්නකො free world of imagination. පරිකල්පනයේ නම් වූ නිදහස් ලෝකය කියන්නේ. ඒකට සීමා දාන්න බෑනේ කාටවත්. නේ? ඒක එපා කියන්න බෑ. ඒ තුලින් ලබන නිදහස කියන එක කෙනෙක්. ගෝගේ පෞද්ගලික නිදහස් ලෝකය. පරිකල්පනයේ නිදහස් ලෝකය කියන එක.
ලස්සන කතා බහක් එතන තියෙන්නේ. No one can go against it. හරි ඔයගොල්ලෝ ගන්න ඕන ලියන පොත පොඩ්ඩකට පොඩි වැඩක් කරන්න ඕනේ අපිට සම්බන්ධව. දැන් හැමතැනම එක එක ඒවා ආවන නේද අපිට චරිතය ගැන. I can put the date in continuation of the short story. මාත් ඔයගොල්ලෝ ලියලා අපි වැඩක් කරලා තින්නේ කලින්. චරිත නම ලියන්න නිකොලාස් character of නිකොලාස් කියලා. තාමත් කෙටියෙන් point form එකකින් මේ හම්බුණු කාරණා ටික point out කරගන්න. වාක්‍ය ලියන්න යන්න එපා. ස්ට්‍රක්චර් එක විතරයි හදාගන්නේ අපි. දෙකත්ම පොයින්ට් එක විතරක් වචනකින් දෙකකින් අර ෂෝට් පොයින්ට්ස් කියලා අපි කියන්නේ මිස්චීෆ් නේචර් අනේ වගේ කෙටි කතා කරන්නේ refusing the authoritative powers of aunt protagonist ප්‍රධාන චරිතය මෙයා main attraction අනේ වගේ වචන දෙක තුනක points නේ considerable obstinacy මුරණ්ඩුකම strategic planning, careful planning වගේ අපිට අවස්ථා කීපයක් හම්බුනා කතා කරන්න අපි කීපයක් ගැන. ඒ ටික point out කරගන්න ඕන. මම විනාඩි 5යි දෙන්නේ. So let's ටියුටර් බල කරන්න. එතකොට ලේසි ඔයගලන්ට. සමහර දේවල් ටියුටර් තිබුණා, සමහර දේවල් ටියුටර් නැතු මම කතා කරපු දේවල් තිබුණා. ඒ ඔක්කොම ස්කෙච් ඕල් එකට ගත්තා නම් පිටු 6ක් විතර point ටිකක් එයි ඔයගලන්ට.
Right up young ඉස්සරහට අරක බැරි වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් හිමීට ලියා ගන්න පස්සේ. Now we can go to the second character, second most important character, the aunt. නන්දගේ චරිතය. මේකෙත් ඔයගොල්ලෝ කලින් වගේ ඉදිගහ ගමු. The aunt plays the role of the villain. Villain කියලා කියන්නේ දුෂ්ටයා වගේ. දුෂ්ටයෙක් නේ. ඒක ගන්න වෙන්නේ සාහිත්‍යමය වශයෙන් ගන්නකොට දුෂ්ටයා කියන චරිතය තමයි වශයෙන් තමයි ගන්න වෙන්නේ. She can be described as a wet blanket or a spoil sport. Wet blanket to a spoil sport now idioms. ඉතින් කියන්නේ නරක පැත්ත. අපි කැමති චරිත නෙවෙයි දුෂ්ට චරිත මේවා. චරිතයක් කියන එක. She is an unimaginative self-proclaimed adult. තමන් ගැන හිතන තමන් ඩොමිනේට් වෙන්න උත්සාහ කරන හිතා ගන්න බැරි තරම් ඒ වගේ ලක්ෂණයක් තිබුණු චරිතයක්. Who demonstrates a very negative attitudes towards children. ඍණාත්මක ආකල්ප තමයි දෙන්න උත්සාහ කරන්න දරුවන්ට. One can infer it from the habit of devising treats. අපි ඒක දකිනවා අර නැන්දගේ තිබුණු පුරුද්ද. එක සත්කාරයන් දෙනවන් ළමයින් අනෙක් කට්ටියට දුක හිතෙන්න. The children for the sole purpose of excluding one or all of them as a punishment. Like a hard self-proclaimed gatiya. She presumably does this in order to assert her authority. Tamatama karna wadak meka එයාගේ අධිකාරී බලය තියාගන්න ඕන නිසා from the point of view of a child. හැබැයි ඔබ දරුවෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් බලනවා නම් she is an infuriating grown up. අනුන් ගැන හිතන්නේ නැති අනුන් රිද්දන වැඩිහිටියෙක් නේ. කෝපාවිෂ්ඨ වගේ අර්ථයකුත් ගන්න පුළුවන්. මුතු කෝපයෙන් අනෙක් කටට සලකන වගේ චරිතයක් නේ. She often does not listen when the children tell her things and change the subject when challenged. අභියෝගය තුලදී ඒ කතා බහ වෙනස් කරන චරිතයක්. බොබී ගැන කිව්වම ළමයි සතුටු වෙන්නේ නැති වෙයි කියලා කිව්වම එයා එකපාරම කියන්නේ ඔයාට යන්න බෑ ගූස්බරි ගාඩන් එකට කියන එක.
However, her character has been fabricated or designed with the purpose of illustrating the gap between the adults and children. Then, ඔයගොල්ලන්ට උත්තරේ කතා කරන්න වෙන දෙයක් තමයි. There are two aspects. එක aspect එකක් තමයි කතාව තුළ මතුවෙන චරිතය. සහ කතුවරයාට මොකද්ද කියන්න ඕනේ. කතුවරයාට දෙයක් පෙන්වන්න ඕනේ. කතුවරයාට පෙන්වන්න ඕනේ එක තමයි පරම්පරා අන්තරය. ඒ පරම්පරා අන්තරේ මේ චරිතකින් පෙන්වන කතුවරයා. ඒතර කතුවරයා චරිතය ගැන ලියාගෙන යනකොට චරිතය ස්වරූප මතු කරනවා. එකපාරම ඇතිවෙච්ච දෙයක් නෙමෙයි කතුවරයා මේ චරිතය හැදුවේ කියනවා. කතුවරයාගේ අරමුණ දෘශ්‍යමාන කරන්න තමයි චරිතයක් නිර්මාණය කරන්නේ. It is quite natural that in a family the adults usually take the reins කියන පාලනය කියන එක. The family and children, and they impose different types of restrictions on them so that they intend to see some faithful and obedient generation. ඊළඟ පරම්පරාව obedient කීකරු පරම්පරාවක් කරගන්න තමයි උඩුමනාව තියෙන්නේ. They always bear the inferiority that the children are not mature. ඔවුන් හැමතිස්සෙම හිතන්නේ ළමයි මෝරලා නැහැ. සෝ ජීවිතයක් සෝ චින්තනයකට යන්න වගේ එකක් නේ. On will so that they just stand behind them and try to interfere with every matter. ඔවුන් පසුපස හිටගෙන හැම දෙයකටම ඇඟිලිය ගහා ඉන්න ස්වරූපයක් අපි දකිනවා. The aunt can be introduced as a conventional and conservative person. සම්ප්‍රදායික සහ සංරක්ෂණවාදී පුද්ගලයෙක් වචන අපි කලින් කතා කරා. චරිතයේ ලක්ෂණ තමයි මේවා. Conventional and conservative person who does not welcome the natural obstinacy of children, especially Nicholas. The writer builds up the conflict of the plot between Nicholas and the aunt. She is well equipped with authoritative powers. ඒ ගෙදර තුල දැඩි අධිකාරී බලයක් තිබුණ චරිතයක් නන්දා. But Nicholas does not tolerate it. The writer describes her nature as follows. Here we go. The first incident to show this nature of her is how she accused Nicholas of his disgrace. Nicholas complains that he found a frog in the breakfast and he refuses to eat it. The aunt vehemently refuses the accusation. She hastily arranged the Jagborough picnic, but she does not want to see Nicholas taking part in it. She hastily arranged the Jagborough picnic, but she does not want to see Nicholas not taking one. She does not want to see Nicholas taking part. She hurts Nicholas. When other children go on the expedition, leaving him behind, she does not care that the poor child might have been hurt. Instead, she goes on speaking about how they would be enjoying. දඬුවමක් දීලා දඬුවමක් කරලා මේ තව හිතත් රිද්දනවා. These words are really unkind. The unkind words wickedness
Perhaps she might be thinking that Nicholas would lament over his unruly behavior. Lament can වැළපෙයි කියලා හිතුවක් දන්න. Nicholas ප්‍රතිචාර දක්වනවානේ. He points out that they would not be enjoying the trip as she hoped. උදාහරණයක් කියනවා. එහෙමයි කියලා. There he further accuses that the aunt does not listen to the grievances of the children properly. As a result, they often suffer. Therefore, it is quite evident that the aunt as an adult is not much recognized by the children. point එකක් තියෙනවානේ. ළමයින් පවුලේ ළමයින් ලෙස ළමයි අතර ජනප්‍රියත්වයක් නැහැ කියන කතාව තමයි දකින්නේ අපි මෙතන. Nevertheless, the aunt shows no sympathy or leniency towards children. අනුකම්පාවක් නම්‍යශීලී බවක් දරුවන් වෙනුවෙන් පෙන්වන චරිතයක් නෙවෙයි. Nicholas is all alone at home today, but she imposes further restriction that he should not enter the gooseberry garden. Her words are rigid. දැඩි බවක් තියෙනවා, රළු බවක් තියෙනවා, දෘಢ බවක් තියෙනවා ඒ වචනවල. And she does not show any favor towards the children. ළමයි වෙනුවෙන් කිසිදු හොඳ පැත්තක් හොඳක් දෙන්න උත්සාහ කරන චරිතයක් කියලා පෙන්වන්නේ නැහැ අපිට. When Nicholas mentioned that she does not listen to the needs of the children, she does not respond either accepting or refusing. Instead, she changed the topic. However, guilty consciousness එක නේද? වැරදිකාර හැඟීම කියන එක යම් තරමක් පෙළෙන චරිතයක්. She cannot assure or she is not in a position to take any assurance that the child may be obedient to her. යාට විශ්වාසයක් නැහැ ළමයි යාට කීකර වෙයිද කියන එක. ඉතින් ඒක යාගේ වැරද්දක් නේ. යා දැනගන්න ඕනේ ඒක සුබවාදීව හදාගන්න. She puts more trust upon his obstinacy, but not upon his faithfulness. ඇය විශ්වාස කරන්නේ දරුවාගේ මොරන්දුකම ගැන. දරුවාගේ විශ්වාසවන්තභාවය, භක්තිවන්තභාවය ගැන නෙවෙයි. එක්කෙනෙක්ගේ චරිතයේ තියෙන නෙගටිව් ඇස්පෙක්ට් එකක්. මේ ගොඩක් කලාවට ගොඩක් වැඩිහිටි චරිතවල අපි දකින්න දෙයක්. Something very common in adult characters regarding the children. They are not trusting the faithfulness, kindness, but they trust upon the obstinacy. She knows that he would creep into the garden in her absence. She knows that he is determined to get into the garden only because she has asked him not to do. Therefore, it is her intention to get him caught. And උත්සාහ කරන්නේ දරුවව අල්ලගන්න. ඉතින් බලාගෙන ඉන්නවන්නේ ගිහිල්ලා. මුට ගෙනියමු කියමු. Here the writer introduced her as a woman of few ideas. කියන එක මේ කතාව තුළම තියෙනවානේ woman of few ideas, immense power of concentration. That means she is narrow-minded. පටු මනසක්, පටු අදහස් තියෙන කාන්තාවක්. Cannot think broadly. පුළුල් ලෙස හිතන්න බැරි චරිතයක්. She immediately makes all the effort to realize what she wants to do. එකපාරම ටම්ගාලා හිතලා තීරණ ගන්න කෙනෙක් නේ. On the other hand, it is quite significant that she is always in suspicion. සැකය කියන එක. නිතරම සැකයෙන් පිරුණු චරිතයක්. දැන් අරු අරින්ගයි මේකට. කියලා හිතන සැක කරනවා. චරිතයේ ලක්ෂණ බලන්න. Whether the children try to slip off from her custody or her authoritative power, she is not pleasant or affectionate. දරුවන්ට ප්‍රසන්න
Lengatume Charityak name. Instead, she firmly thinks that they are so obstinate that they never take her advice. First advice in non. Saradana advice advice plural into their accounts. That is why she stays in the garden with the sole intention of getting him caught. But the whole episode is turned into a new direction when unexpectedly she falls into the rainwater tank. As there is no water at all, there is no danger for her life. But as the walls are slippery, she cannot get out of it. So now she is so helpless that she is compelled to seek help from Nicholas. Here it is quite significant that she knows that Nicholas is hiding somewhere in the gooseberry garden, although she has asked him not to come. So she calls him. But this really creates humor because she is telling a lie. Nicholas is in the lumber room. However, she cries out that she has fallen into the trouble so that she needs his help, but Nicholas plays a different role here. He emphasizes that it cannot be the voice of his aunt, but it should be that of the evil one. He says that the aunt will never ask him to enter the gooseberry garden. He has been obedient to his aunts as she has asked him not to enter the garden. So, if now he is invited, it cannot be the aunt, but it should be the evil one who tempts him to be disobedient, but he stresses that he will not yield to it. This part of the episode is quite funny and humorous. සාකසම් එක මෙතන උපහාසය කියන එක අපි දකිනවා. නැන්දගේ authoritative behavior එක domination එක or the child has boomerang. Boomerang එකක් වගේ ආපහු කරකිලා ඇවිල්ලා තියෙනවා. එයාට ආරක්ෂණය කරන්න වෙනවා. සුබතා කරන්න එපා යන්න ගිහිල්ලා ගියන්න ඒ මග කියන්නේ. The element of humor increases when Nicholas makes demands. හාස්‍ය කියන ලක්ෂණය තවදුරටත් ඉදිරියට යනවා. Nikolai Anwan strawberry jam. The aunt readily agrees, but she knows once she gets out of the tank, there will be no sympathy at all towards this boy, and there will be no strawberry jam for him. One of Foytaran Kuokama the name, the number the Nohila, then the Tikam. As part. But that cunning boy cannot be cheated. He knows very well the nature of his aunt. So he reiterates that it is the evil one speaking here. He claims that he has seen 4 jars full of strawberry jam in the store cupboard, but the aunt did not want to give him any. In this incident, the aunt is unable to win the sympathy of her son, mainly because of her usual behavior. And yes, Purudu Shariawa, yes, Purudu Murandu, Naraka Shariawa, Nisa, the Lord in Agan. Aunt's character has been presented in the shape of that of a witch. Mayakari, Mantarakana Purumantarakari. අපි සුරංගනා කතාවල දැකපු නම් පුරුමන්තරකාරී චරිතය තමයි එතන නැන්දා අනුපෝණ චරිතයට සමාන වෙන්නේ. She's wicked, unkind, rude, especially Nicholas has good experience to prove this type of behavior. So in the resolution of the story, the writer presents the image of the aunt taking her as no more strict or rude, but she is frustrated over herself. I වෙතම පීඩා වෙනවා අන්තිමට. The word frozen muteness, frozen muteness කියන වචනේ. Undignified detention brings the visual image of the aunt. පසාලෙන් අන්දා පිළිබඳ දුෂ්රූපකයක් අපිට මවන්න උත්සාහ කරනවා. It is an image entirely different from the image of the aunt the reader could see in the rest of the story. කතාවේ අපි කලින් දැකපු මහා ප්‍රබල චරිතය මහා දරදඬු ඒකාධිපති චරිතය නෙවෙයි අවසාන ඡේදයක් දකින්නේ. Muteness, detention එකක්. She firmly stood as a powerful force who always influenced children, and she really dominated them.
On the other hand, the character of Aunt has also been presented to create sarcasm and the charity තුලින් තමයි sarcasm එක මතුවන්නේ. Fun or humor in the reader's mind. Especially where Nicholas is concerned, the reader develops enormous sympathy towards it. අපිට නිකොලාගේ චරිතයේ දෙසට දයානුකම්පාවක් නිර්මාණය වෙන්නේ නැන්දා කියන චරිතය නිසා. They welcome and appreciate his mischief and obscenity, but the aunt is not admired so much. නැන්දා කියන චරිතය අපි අගය කරන්නේ නැහැ. ඒතර කතුවරේ කරන වැඩක් මේක. අපි චරිතයකට වෛර කරන්න යන්න ඕනේ නැහැ. මොකද කතුවරයා නැන්දාගේ චරිතය මවන්නේ නිකොලායි ප්‍රොමිනන්ට් කරන්න ඕන නිසා. අපි අපේ හිතෝ නිකොලාගේ චරිතය මතු කරන්න ඕන නිසා. මොකද නැන්දා කියන චරිතය හිටියේ නැත්නම් අපේ නිකොලා එච්චර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නිකොලා නිකම්ම ගිහිල්ලා ලම්බ රූම් එක බලවන හොරෙන් ගිහිල්ලා නැන්දෙන් කුත් කිව්වේ නැත්නම් කතුවරේ. එහෙනම් අපිට මේ කතාව ගෙනියන්න බැහැ මේ ඉස්සරහට. ගැටුමක් නැහැ මේ කතාවේ. නැන්ද තමයි මේ ගැටුම හදන්නේ. නැන්ද චරිතය තමයි මේ ගැටුම හදන්නේ. නිකොලායි ප්‍රොමිනන්ට් කරන්නේ. නිකොලායි ගැන සිම්පතටික් වෙන්නේ නැන්දගේ අනිත් පැත්තට නෙගටිව් බිහේවියර් එක නිසා. ඒ වගේ දෙයක් අපි දකිනවා. right වැඩි පහක් ගන්න හම්බ වෙනවා. we are doing the same thing. කලින් වගේමයි අපි යාගමු නැන්දගේ චරිතය aunt character aunt point form එකෙන් ගන්න පුතේ විශේෂ කාරණා ටික
Can I give you another 1 minute? විනාඩියක් විතර. Right, now we have to continue to the last part. මේක අවසාන කොටස කතා කරන්න තියෙන literal technique සම්බන්ධව 4 pages. මේකෙත් අපි කලින් වගේම අවශ්‍යම දේවල් විතරක් මාක් කරගමු. ටියුට් එකෙන් මාක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට number room literal techniques. පටන් ගන්නවා එක. The number room is well fabricated short story. It is fabricated around a little child. His mischievous and obstinacy and how he is dominated by the adults. Whole plot is presented in the third person corner. ඔන්න පළවෙනි point එක. ටිකක් සමස්ත කතාවස්තුව ඉදිරිපත් කරන්නේ third person corner එකේ. කතුවරයා තමයි කියන්නේ මෙහෙම වුණා කියන එක. However, එහෙම වුණාට the writer describes the pattern of thinking, feeling and emotions of the little child in the precise manner. Third person corner එකෙන් තිබ්බත් දරුවා හිතන විදිය, ඔහුගේ සිතුවිලි, හැඟීම් ඒවා ඔක්කොම නිවැරදිව ඉදිරිපත් කරනවා කතුවරයා.